කාන්තා පුරුෂ එක්වීමෙන් ලදරුවන් උපත ලද අශීලාචාර යුගය ගෙවී දිගු කලක් ගතව තිබේ. ඒ සම්බන්ධ පර්යේෂණවලින් සොයාගත් තොරතුරු අන්තර්ගතව ඇත්තේ විවිධ ග්‍රන්ථවල සහ පරිගණක පද්ධතිවල පමණි. පෘථිවිය බොහෝ වෙනස්කම්වලට ලක්වෙමින් ශිෂ්ටාචාරගතව තිබේ. මානවයා උපත ලබන්නේ බිත්තරවලිනි. විද්‍යාඥයෝ බිත්තර නිෂ්පාදනාගාර පාලනය කරති. බිත්තරයෙන් උපත ලද ජීවියාගේ අනාගතය සුවිශේෂී ක්‍රම මගින් තීරණය කර තිබේ. ඒ අනුව අවශ්‍ය මොහොතකදී බිත්තරයක් මිලදී ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට හැකියාව තිබේ. ස්වීනියා සහ බෙක්වෝද වසර ගණනක් සමීපව ගත කළහ. බිත්තරයක් මිලදී ගැනීමේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ බෙක්වෝගෙනි. ඊට ස්වීනියාද එකඟ වෙයි. බෙක්, අපි ඉක්මනට යන්න ඕනේ. ඇයි? පැය දෙකක් ඇතුළත මේක උණුසුම් කරන්න ඕනේ. මේ හමුව ආමන්ත්‍රණය කිරීමට ආරාධනය කිරීම වෙනුවෙන් දැන් මට පෙර ආතුව කතා කර අපේ නිවේදකතුමිය කිව්වා බිත්තර යුගය ගැන කතා කරනොත් හොඳයි කියලා. මට බිත්තර යුගය ගැන කතා කරන්නට පෙර ආතුව මම හිතනවා බිත්තර විද්‍යා ප්‍රබන්ධ පිළිබඳව පොඩි අදහසක් කතා කරත් හොඳයි කියලා. මක් නිසාද අපි අද වජිර කළා තියෙන දේ අලුත් කටයුත්තක්. මේක එක විදිහකින් කියනවා නම් අනාගතය දැකීමක්. ඒතර අනාගතය දැකීම දැන් වජිරත් එක්කම මේ වජිර අද එකතු වෙන පරපුරේ තවත් විශාල පිරිසක් කලිනුත් හිටියා. ඒ මතුවටත් ඉඳීවි. ඉතින් අපි ඒක නිසා පොඩ්ඩක් අර මේක පටන් ගත්ත කණ්ඩායමත් ගැන පොඩ්ඩක් සඳහන් කළොත් මට හිතෙනවා ඒක අපේ යුතුයකමක් කියලා. විශේෂයෙන්ම මම සඳහන් කළ යුතුයි විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය මුලින්ම මේ ලෝකයට ආවේ 1800 ගණන් වල 1800 මට මතක හැටියට 1894 95 ඒ වගේ වකවානුවල තමයි මුලින්ම මේ විද්‍යා සාහිත්‍ය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ඇති වුණේ. ඉතින් විද්‍යා ප්‍රබන්ධය කියලා කියන්නේ මොකක්ද? මෙතන මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වෙන තැන මම මේවා ගැන නිර්වචන දෙන්න යන්න ඕනේ නැහැ. මොකද මේවා ගැන බොහොම හොඳ නිර්වචන තියෙනවා පොත්පත්වල සාහිත්‍ය තුර. ඒක නිසා මම මේ කටයුත්ත කරන්න යන්නේ නැහැ. දැන් මම විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳව පෞද්ගලිකව අත්දැකීමක් අරගත්තේ මමත් පාසල් ශිෂ්‍යයෙක් වශයෙන්, ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන්, ඒ වගේම ඊට පසු කාලෙක විදුසර විද්‍යා සංග්‍රහයේ ආරම්භක කතුවරයා විදියට මම විද්‍යා ප්‍රබන්ධ පිළිබඳව කිසියම් ආකාරයක හැදෑරීමක් කියලා කියනට හොඳයි කිසියම් ආකාරයක අත්දැකීමක් ලබා ගත්තා. මේ විද්‍යා ප්‍රබන්ධයකදී මම දැක්ක දේ තමයි හුඟක් වෙලාවට එක එක විද්‍යාත්මක සංකල්ප පදනම් කරගනිමින් අතීතය ප්‍රක්ෂේපණය කරන නැත්නම් අතීතයේ අනාගතය දකිනවා. අනාගතය ප්‍රක්ෂේපණය කරමින් අනාගතය දැකීමක් සිද්ධ කරලා තිනවා. හුඟක් වෙලාවට හැමනිතරම නෙවෙයි හුඟක් වෙලාවට. ඒ මොහොතේදී ඒක වෙන්න බෑ කියලා හිතනවා. ඒක වෙන්න බෑ කියලා හිතනවා. නමුත් කලකට පස්සේ පෙනී යනවා මේ අවුරුදු ගණනාවකට පස්සේ පේනවා මේ අර එදා කිව්ව කාරණා දැන් ඔන්න සිද්ධ වෙලයි කියලා. ඉතින් ඒ කියන්නේ එක විදිහකින් කියනවා නම් අනාගතය දැකීමක්. දැන් වජිර කරලා තියෙන්නේ අනාගතය දැකීමක්. ඉතින් මේ අනාගතය දැකීම එක එක ලේඛකයෝ කලින් කලට එක එක මාතෘකාව ඔස්සේ දැකලා තිනවා. දැන් මම මේ දැක්ක දෙයක් තමයි මුලින්ම මේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට අපිට දකින්න ලැබෙනවා ජූල්ස් වර්න් වගේ 1894 95 වගේ කාලවල, ඊළඟට H.G. වෙල්ස්, ඊළඟට හියුගෝ ගර්න්ස්බැක් වගේ ලේඛකයෝ මේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට මුල පුරලා තිනවා. දැන් මේ අය ඒ කාලේ කළා තියෙන ටයිම් මැෂින් වගේ. ඒ කියන්නේ කාල තරණය. දැන් අද අපි කතා කරන කාල තරණය ගැන අපිට සමහරට
අතීතයට යන්න පුළුවන්ද අනාගතයට යන්න පුළුවන්ද මේ ඉන්න ගමන් මේ මොහොතේ ඉඳලා අතීතයට යන්න පුළුවන්ද නැත්නම් මේ මොහොතේ ඉඳලා අනාගතයට යන්න පුළුවන්ද ඔය වගේ දේවල් ගැන ඒ දාර්ශනිකයෝ ඇත්තටම මේක කිසියම් විදිහක දාර්ශනික මට්ටමක් ඒ දැකලා තියෙනවා. ඉතින් දැන් අපි දන්න හුඟක් වෙලාවට මේ වගේ දේවල් සත්‍ය වෙන්න හුඟක් ඉඩකට තියෙනවා. ඊළඟට අදෘශ්‍යමාන මිනිසු ගැන invisible man time machine අමතරව invisible man ඒ වගේ විද්‍යා ප්‍රබන්ධ කරලා තියෙනවා මේ H.G. Wells නැමැති ඒ ප්‍රකට සාහිත්‍ය ප්‍රබන්ධකරුවා. මෙන්න මේ කතාවට අමතරව ජූල්ස් වර්න් ගැනත් අපි පොඩි කාලේ ඉඳලම අහලා තියෙනවා ජූල්ස් වර්න් ගැන. ජූල්ස් වර්න් ලියපු ඉතාම ජනප්‍රිය කතා කීපයක් තියෙනවා Journey to the Center of the Earth. ඒ වගේම 20,000 Leagues Under the Sea. මෙන්න මේ කතා මේ 1870 වගේ කාලෙකදී මේව ලියවුනේ. ඊට පස්සේ හියුගෝ ගර්න්ස්බැක් කියලා කියන ඒ කාලේ 19 වෙනි සියවසේ හිටපු අනිත් විද්‍යා ප්‍රබන්ධකරුවා Amazon Stories කියලා විද්‍යා ප්‍රබන්ධ එකතුවක් පළ කරලා තිනවා. මේ විදිහට මම මේ මතක් කරේ මේ ආරම්භයක් තිබුණා 1800 ගණන් වල ඉඳලා. ඊට අමතරව 20 වෙනි සියවසේදී අපි හොඳටම දන්න අපේ රටේම ජීවත් වුණු ආචාර්ය ආර්.සී. ක්ලාක්, ඒ වගේම අයිසෙක් අසිමෝව් වගේ, ඒ වගේම රොබර්ට් හේන්ලේන් වගේ ප්‍රධාන ඒ අය තමයි 20 වෙනි සියවසේ අපි විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ගැන කතා කරනවා නම් ඉස්සරහින්ම ඉන්නේ අපේ පියවරු විදියට විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ පියවරු විදියට අපි සලකන්නේ. ඉතින් දැන් මේ විදියට මේ විද්‍යා සාහිත්‍ය ගැන කතා කරනකොට අපි පොඩ්ඩක් ආයිත් අපේ සංස්කෘතිය දිහා ආපහු හැරලා බලනකොට මේ අපිට හිතෙනවා මේ උම්මග්ග ජාතකය වගේ ජාතක කතාවක මේ විද්‍යා ප්‍රබන්ධයක් මූලාශ්‍ර නැද්ද කියලා. ඇත්තටම තියෙනවා. ඒකෙදි එක තැනක කියනවා මේ එක මේ බොත්තමක් තද කරපුවාම මුළු ඒ ප්‍රදේශයේම ආලෝකමත් උනායි කියලා. ඒ ප්‍රදේශෙම ආලෝකමත් උනායි කියලා. ඉතින් ඒ කාලේ ඔය තිබුණු දේවල් ඔයගේ විදුලිය තිබුණයි කියලා අපිට සාක්ෂියක් නැහැ නේ. නමුත් දැන් කොහොම හරි ඒ වකවානු කොටත් මේ විද්‍යා ප්‍රබන්ධ කියන්නේ මේ වගේ දේවල් යම් ලකුණු තිබිලා තියෙනවා. එතකොට දැන් මේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය කියලා අද අපි කතා කරන දේ අපට ආවේ මෙන්න මේ බටහිර පැත්තෙන්. හැබැයි ඒත් එක්කම අපේ ලේඛක පරපුරකුත් තවත් 1900 මට මතක හැටියට 1940 ගණන් වල අපේ පීදාස් සිරිසේන ශූරීන් ඒ වගේම පුදුම තැන කියලා කියන කෙටි කතාවක පේනවා මේ එතුමා මේ ඒ කියන්නේ වීදුරු කෑල්ලක් පිළිබඳව විශේෂ මේ හැකියාවන් තියෙන වීදුරු කෑල්ලක් පිළිබඳව ලියලා තිනවා. ඒ වගේම වැලිහිඳ මුනිරත්න කියලා අපි අහලා තිනවා මුගක්. ඒ කියන්නේ ඒත් 1950 ගණන් වල 40 ගණන් වල අගාරීටි ලේඛකයෙක් මාරක ඇටසැකිල්ල කියලා. එතන මේක මාරක කතාවක්. ඒ මාරක ඇටසැකිල්ල. නමුත් මෙතනත් පොඩි විද්‍යා ප්‍රබන්ධයක ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ අපි තවත් අහලා තිනවා අඟහරුලවින් නා මිනිසා කියලා ඉවරලා විද්‍යා ප්‍රබන්ධ කියලා කියන නමෙම නොවුණාට ප්‍රබන්ධයක් කරලා තිනවා කේ.ඒ. ලයනල් පෙරේරා කියලා 1900 ඒත් ඔය 50 ගණන් වල හිටපු අපේ ලේඛක තුමෙක්. ඔය විදිහට දැන් අපේම කණ්ඩායමක් අපේම ලේඛක පරපුරකුත් මේ විදිහට මේ විද්‍යා ප්‍රබන්ධ හෝ විද්‍යා ප්‍රබන්ධ වලට නෑකම් ඇති නිර්මාණ කරලා තිනවා. අපිට ඒ ආකාරයට මේ පොඩ්ඩක් ඉතිහාසය ගැන කියනවා නම් සඳහන් කරන්න පුළුවන්. මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි විද්‍යා ප්‍රබන්ධ ගැන කතා කරනකොට අපි 1987 දී විදුසර විද්‍යා සංග්‍රහ පටන් ගත්තා. ඒ වෙලාවේ අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා විද්‍යා ප්‍රබන්ධ. අපි ඒ වෙලාවේදී ආචාර්ය ආර්.සී. ක්ලාක්ගේ විද්‍යා පරිවර්තන මේ සංග්‍රහය පළ කරන්න පටන් ගත්තා. ඒ පරිවර්තනය කළෙත් ඊටාම ලංකාවේ ඉන්න ඊටාම ප්‍රවීණම විද්‍යා ප්‍රබන්ධ අනුවාදකවරයෙක් විදිහට සැලකෙන එස්.එම්. බන්දුසීල මහතා. ඒතර එස්.එම්. බන්දුසීල මහතා අපේ රාජ්‍ය සම්මානයම දිනු ඉතාමත්ම විශිෂ්ට ගණයේ ලේඛකයෙක්. එතුමා තමයි අපට මුලින්ම මේ විද්‍යා ප්‍රබන්ධ දුන්නේ. විද්‍යා ප්‍රබන්ධ සැපුවේ. ඉතින් අපිට එක වෙලාවකදී මේ බන්දුසීල මහත්මයාගේ විද්‍යා ප්‍රබන්ධය එන්න පරක් වුණා පත්තරේ. ඉතින් එනකම් බලා ඉන්න බෑනේ පත්තරේ වෙලාවට පිට කරගන්න ඕන. එතකොට දැන් අපි ඒ නිසා ඒ වෙලාවේ හිටියා මේ විශ්වවිද්‍යාල උසස් පෙළ හදාarලා උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයට යන බලාපොරොත්තුෙන් ඉන්න
ශිෂ්‍යෙක් හිටියා අපිත් එක්ක එකතු වෙලා හිටියා තරුණයෙක් චානුකවත් ගම චානුකට මම වෙලාවේ මට මතකයි මම කියන චානුක ඔයාට පුළුවන් ද විද්‍යා ප්‍රබන්ධයක් අපට ට්‍රාන්ස්ලේට් කරලා ගේන්න. එතකොට ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. මේ පොත් හොයාගන්න හරි අමාරුයි. ඒතකොට චානුක මොකද කරේ? බ්‍රිටිෂ් කවුන්සිලට ගිහලා බ්‍රිතාන්‍ය කවුන්සිලට ගිහිල්ලා පොත් බැලුවා අසිමෝගේ. මොකද ආසීක්ලාගේ කතන්දර ලියනවා වංශීල මහතා. ඒක නිසා අපි කල්පනා කළා අයිසෙක් අසිමෝගේ කතාවක් ගත්තොත් හොඳයි කියලා. ඒ අනුව චානුක ඊට පස්සේ බොහොම අමාරුවෙන් කාලය අරගෙන ඉතාමත්ම මේ ඉක්මනට අපිට කතාවක් කරලා දුන්නා. ඒක මට මතක හැටියට හඬන වයලිනේ හරි මොකක් හරි කියලා නම තමයි අපි දැන් මේකට. ඒක බොහොම ජනප්‍රිය වුණා. මේත කාලයේදී අර ඔය මං කිව්ව ලයනල් පෙරේරා මහත්මයා එතකොට ඔය වැලිහිඳ මුණරත්න මහත්මයාගෙන් පස්සේ නැවත අපේම කියලා විද්‍යා ප්‍රබන්ධ කලාවක් එතනින් තමයි මං හිතන හැටියට මං දන්නේ නැහැ මම වැරදිද කියලා මට හිතන හැටියට එතනින් තමයි අපිට ආරම්භ කරන්න පුළුවන් වුණේ. ඊට පස්සේ නොයෙකුත් ආකාරයට අපේ තරුණ පරපුර විද්‍යා ප්‍රබන්ධ රචනය කරනවා. දැන් අද දැන් ඊයේ මම උපාලි පොත්පත් සමාගමට ඊයේ ගියා. විදුසර පුවත්පත ආරම්භ කළා. අවුරුදු 34ක් වුණා ඊයේදී මට ආරාධනය කළා ඒ උපාලි පොත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඒ කාර්ය මණ්ඩලය මට ආරාධනය කරා ඊයේ එතනට එන්න කියලා. එතනදී තමයි මම විශේෂයෙන් දැක්කේ අපි මොනතරම් දෙයක් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය වෙනුත් කරලා තියෙනවද කියලා මේ කාලය තුල. මම මේ පොඩි හැඳින්වීමක් කරේ. ඊට පස්සේ මට නිකන් හිතුණා මගේ අදහස් ටිකක් මට කිව්වොත් හොඳයි. මොකද මේ පොත බිත්තර යුගයේ අද කාටත් තරම් බලා ගන්නත් පුළුවන්. මේ ගැන මම විවරණ දෙන්න යනවට හොඳයි. ඒක අපිම කියවලා අපිම හිතන හැටියට මේක තේරුම් ගැනීම මම මේකේ කතා ඔක්කොම නෙවෙයි කීපයක් කියුවා. මම දකිනවා මේ කෘතිය තුල වජිර එයාගේ දක්ෂතාවය පෙන්වලා තියෙනවා. තව ඉදිරියට තව ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් මම විශේෂයෙන්ම වජිර කැලුම් පෙරේරාට සුබ පතනවා. මොකද මෙන්න මේ වගේ කෘතියක Tamanගේ පරිකල්පන ශක්තිය මොකක්ද කියලා ලෝකෙට පෙන්වුම් කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම ඕනෑම ග්‍රන්ථ කතුවරයෙක් ඕනෑම ප්‍රබන්ධ කරුවෙක් සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනස්. මොකද එයාගේ හිතන පතන විදිය වෙනස්. එයාට වෙන පරාසයකදී හිතන්න පුළුවන්. ඉතින් දැන් විද්‍යා ප්‍රබන්ධ කරුවා ඊටත් වඩා වෙනස් මානයක හිතන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ අනුව මට හිතෙනවා වජිරට හොඳ අනාගතයක් තියෙනවා මේ කලාව තුළින්ම විද්‍යා ප්‍රබන්ධ කලාව තුළින් ඉදිරියට යන්න. ඉතින් මම මේ කීව කතා ගැනවත් නොකීව කතා ගැනවත් කතා කරන්නේ නැතුව මම පොඩ්ඩක් මගේම අදහස් කීපයක් මම කියන්න කැමතියි මේ විද්‍යා ප්‍රබන්ධ වෙනුවෙන්. දැන් අපි උගක් කලකට මේ විද්‍යා ප්‍රබන්ධවලට මම කලින් කිව්වා වගේ පාදක වෙලා තින්නේ අද මේ පවතින වටපිටාව තුළ හිඳිමින් කිසියම් ආකාරයක ප්‍රක්ෂේපණයක් අනාගතය කියන කිරීම. ඒ කියන්නේ අපි මේ හිතන්නේ සිරස් අතට. අපි සිරස් අතට හිතනවා. අපිට බැරිද මේකේ සිරස් අතට හිතන්නේ නැතුව තිරස් අතට හිතන්න? වෙන දෙකින් කියනවා නම් දැන් අපි හිතනවා අපි විතරයි මේ ලෝකේ ඉන්නේ කියලා ඉල්ලා. දියුණු දැන් මේ මම කතා කරන්නේ මේ ලෝකේ ගැන. අපි විතරයි මේ ලෝකේ දියුණු මනසක් තියෙන කට්ටිය කියලා ඉන්නේ. මෙතන බැරිද වෙන මානයක මේ අපිට අපි පේන මේ මාන තියෙනවා දැන් අපි කියනවා ත්‍රිමාන රූප තියෙනවා. මේ ත්‍රිමාන වලින් බැහැරව වෙන මානයක තව ජීවීන් ඉන්න බැරිද? අපිට බැරිද අපි මේ ඉන්න තැනම තව රැස්වීමක් මේලා යනවද දන්නේ නැහැ අපි. ඒක එක වෙලාවට නිකන් පිස්සු අදහසක් වගේ හිතෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ. ඉතින් විද්‍යාව කියලා කියන එක යම් මට්ටමකින් දැන් විද්‍යාව විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියක් කරගත්ත පමණින් PhD එකක් කර පමණින් නැත්නම් රිසර්ච් එකක් කර පමණින් විද්‍යාව ඔක්කොම දන්නවා කියලා කියන්න බෑනේ. ඉතින් මෙන්න මේ පැත්ත පිළිබඳවත් මම හිතන්නේ අපිට හිතන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතනවා විද්‍යා ප්‍රබන්ධ කරන්නේදී අපි ජීවත් වෙන ලෝකේ අපට සමාන්තරව තවත් ලෝක තියෙන්න පුළුවන්ද බැරිද උපකල්පනය කරන්න පුළුවන් අපිට. ඒත් එක්කම ඒ ලෝකවල ඉන්න ජීවත් වෙන කට්ටියත් අපි වගේමද නැත්නම් අපට වඩා වෙනස්ද මේ ජීවීන්. මේ ඒ කියන්නේ සමාන්තර ලෝක ගැන අපිට හිතන්න පුළුවන් නම් මම හිතනවා හුඟක් වටිනවා කියලා මේ සිරස් අතට හිතනවට අමතරව තිරස් අතරත් හිතන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒක කාරණාවක්. තවත් කාරණාවක් තමයි දැන් මම
හොඳටම දන්නවා සතුන්ගේ හැසිරීම පිළිබඳව. අපි සතුන්ගේ හැසිරීම පිළිබඳව තඹයකට මායිම් නොකර සත්තුන්ගේ විදිහටම තියලා තියෙනවා. ඔතන අපට අලුතෙන් හිතන්න බැරිද මේ සත්තුන්ට තියෙන අයිතිවාසිකම්? මම මේ කියන්නේ සත්ව අයිතිවාසිකම් කියන නෙවෙයි. තව ලෝකයක් එතනක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම ගෙදර යනකොට මගේ වාහනය ගේට් එකෙන් ඇතුල් කරනකොට අපේ ගෙදර ඉන්න පොඩි හුසෙක් ඉන්නවා. පොඩි මං අපි ආදරයට ඇති කරන. එයා කොහේ හිටියත් උඩ තට්ටුව කොහේ හිටියත් වාහනේ සද්දේ ඇහිච්ච ගාම එයා එන දොර ළඟට. එයා තමයි මුලින්ම මාව පිළිගන්න ඉන්නේ. බලන්න මොන තරම්නම් සංඥාවක් එයා දෙනවද? දැන් මේ සත්ත්ව ලෝකයේ තුල තියෙන දේවල් අපි හරියට දන්නේ නැහැ. ඒතකොට ඒ සත්තු අතර වෙන sannivedana කටයුතු අපි දන්නේ නැහැ. අපි දන්නේ නැති නිසා අපි අතෙන් ගා කිරියර වෙනවා සත්තුන්ට. ඉතින් මෙන්න මේවත් මම හිතනවා ඉස්සරහදී විද්‍යා ප්‍රබන්ධ කලාවේදී අපිට තවත් එක මානයකට එක පැත්තකට යන්න පුළුවන් දේවල් මේ අපේම ලෝකයේ ජීවත් වෙන අපි අරුණාම අනිත් සත්ත්ව කොටාස පිළිබඳව අනිත් ජීවීන් පිළිබඳව අපිට හිතන්න පුළුවන් නම් ඒකත් මම හිතනවා වටිනවා කියලා. ඊළඟට විදුසර කරද්දී විදුසරේ මම කතෘරයසෙන් අවුරුදු ගණනාවක් හිටියා. ඒ ඉඳිද්දී එක දෙයක් මම විශේෂයෙන්ම සඳහන් කළා. දැන් මම කිව්වා මෙන්න මේ වගේ දෙයක්. අපි විද්‍යාව සහ තාක්ෂණයෙන් පුදුමාකාර වේගෙන් ඉස්සරහට යනවා. හරි ශීඝ්‍ර වේගයක් තියෙනවා විද්‍යාව සහ තාක්ෂණයේ. අද අපි හිතන දේට වඩා හාත්පසින් වෙනස් දෙයක් තව කෙටි කාලයක් තුළ සිද්ධ වෙන්න පුළුවන්. මේ ශීඝ්‍ර දියුණුව මෙතන ඇති වෙන වගේම ශීඝ්‍ර පරිහානියක් අපේ වටිනාකම් වල මනුස්සකමේ ශීඝ්‍ර පරිහානියක් සිද්ධ වෙනවා. අද මිනිහෙක් එක්ක කතා කරන්න බයයි. අපිට සමහරක් වෙලාවට ඒ කතා කරලා අහන් ඉඳලා අපි ගැන මොනවද හිතන්නේ. ඊට පස්සේ ඊට අමතරව එහෙම නැත්නම් මේ මගේ කතාව අහන් ඉඳලා ඒක තව කී දෙනෙකුට කියයිද? මට මොකක්ද වෙන්න පුළුවන් කරදරේ. අද සමාජය තුල පුදුමාකාර විදියට මේකේ සැකයක් මතුවෙලා තියෙනවා. ඒ කියන්නේ සැකේ මතුවෙන්නේ නිකම්ම නෙවෙයි සැකයට පාදක වෙන හේතු ගොඩාක් තියෙනවා. ඒ වගේ manussකම කියලා කියන එක. දැන් මම කොහොම හරි ජීවත් වෙන්න බලන මිසක් කරුණාම මම ජීවත් වෙන්න බලන මිසක් කරුණාම ඉතුරු කට්ටිය ජීවත් වීම ගැන හිතන්නේ නැහැ. බොහොමයක් වෙලාවට. මං කියන හැම දෙනාම නෙවෙයි බොහොමයක් වෙලාවට. ඒතකොට මෙන්න මේ හේතු නිසා අපි විශේෂයෙන්ම මම හිතන විද්‍යා ප්‍රබන්ධකරුවට තවත් මහ විශාල වගකීමක් පැවරෙනවා මේ නැති වී යන manussකම රැකගන්න විද්‍යා ප්‍රබන්ධ තුලින් කිසියම් ආකාරයක දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියලා මම එදත් විශ්වාස කළා අදත් විශ්වාස කරනවා හෙටත් විශ්වාස කරනවා. manussකම නැති වෙච්ච වෙලාවට මොන ප්‍රබන්ධයක්වත් වැඩක් නැහැ. manussකම නැති ලෝකයක දේශපාලනෙත් වැඩක් නැහැ. කිසි දෙයක් වැඩක් නැහැ. අපි අන්තිමට අමුතුම තැනකට ගිහිල්ලා අපි නිකන් ඉතිහාසයේ අපි නෂ්ටාවශේෂ බවට පත් වෙනවා. ඉතිහාසයේ මම හිතන්නේ එක විදියක මහා අපේ අහලා තියෙන අපේ ඉතිහාසය ගැන අපේ මුතුන් මිත්තෝ ගැන අහලා තියෙනවා. අපේ මුතුන් මිත්තෝ අපේ රට බේර ගන්න. එහෙම නැත්නම් මේ ලෝකයේම ගත්තත් ඒ එක එක යුගවල හිටපු මිනිස්සු මානව ශිෂ්ටාචාරයේ බේරා ගන්න මොනතරම් කැපකිරීම කළා තියෙනවද? අපි ඒ ඇයට සලකනවද? අපි මොකද්ද මේ කරන්නේ? මෙන්න මේ පිළිබඳවත් මම හිතන්නේ විද්‍යා ප්‍රබන්ධ තුල කිසියම් ආකාරයක නිර්මාණාත්මක කටයුත්තක් සිද්ධ විය යුතුයි කියලා කියන එකයි මගේ විශ්වාසය තියෙන්නේ. මොකද තාක්ෂණය නැත්නම් විද්‍යාව දිනුනේ වේගෙන්ම අපේ වටිනාකම්, අපේ අගය කිරීම, අපේ සාර ධර්ම, අපේ ආචාර ධර්ම පිරිහෙනවා නම් එතනදී අපි මොනතරම් අනාගතය දැක්කත් වැඩක් නැහැ. අපි මේකට අනිවාර්යයෙන්ම මනුෂ්‍යකම මේකට කිසියම් ප්‍රමාණයකින් ඇතුළු නොකරොත් එහෙම. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි මට ඇත්තටම කියන්න තියෙන්නේ. මම මේ කතාවල විශේෂයෙන්ම කියන්න ඕන මේ බිත්තර යුගයේ පොතේ මම කලින් කිව්වා වගේම සියලුම කතා මට කියවන්න වෙලාවක් ලැබුණේ නැහැ. කතා කීපයක් මම කිව්වා. මේ කතාව මම බොහොම හොඳට මේ කතා කියවලා මේක රස වින්දා. විශේෂයෙන් මේ ඥාන වල කරන අපේ ඥාන වල තියෙන වෙනස්කම් ගැන
ඥාන වෙනස්කම් කරලා මොනවද කරන්න පුළුවන් කියලා කියන එකත් මේ කෘතියේ දැන් සමහර කතාවල සඳහන් වෙලා තියෙනවා. මේ තාම වටිනවා. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා නම් මේ සියල්ලටම කැලුම් වජිර මේ සියල්ලට මම හිතනවා අපිට එකතු කරන්න පුළුවන් නම් අර මං කිව්ව අන්තිම දේ මනුෂ්‍යත්වය එකතු කරන්න පුළුවන් නම් මම හිතනවා අපට අපේ යුග මෙහෙවරක් අපට ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔබ සියලු දෙනාට මේ සන්ධ්‍යාවේ මගේ වචන ස්වල්පය අසා සිටීම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වජිර කැලුම් පෙරේරාට තවත් මෙබඳු නිර්මාණ රාශියක් කිරීමට අනාගතයේදී යෝධවල යෝධ වීරිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට වජිර මම හඳුනාගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා විදිහට සේවය කරන දවස්වල වජිරලා හැම කෙනෙක්ම මම එක හා සමානව ආශ්‍රය කළා. එතනදී කොයි වෙලාවකවත් සමහරට වජිර හරි කවුරු හරි සමහර වෙලාවට මම සභාපතිවරයා ප්‍රතිපත්ති තීන්දුව නිසා සමහර වෙලාවට සමහර විදිහට වැරදි වැටහෙමින් වෙන්න ඉඩ තිබුණා. සමහරට ඒක ප්‍රතිපත්ති තීන්දුව කිසිම වෙලාවක පෞද්ගලිකත්වයක් හරි දේශපාලනයක් හරි මම එතනට ගාව ගත්තේ නැහැ. කිසිම විදියකින් ඒ කියන්නේ මොනම හේතුවක් නිසාවත් වජිරලා හරි වෙන කිසිම කණ්ඩායමකට අපි කිසි ආකාර ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න පරිපාලකයෙක් විදිහට පරිපාලනීය තීන්දුව ගන්න ඕන. ඒ පරිපාලන තීන්දුව ගන්න මිසක් කරුණාම අපි වෙන දැක්කලා නැහැ. ඉතින් මම විශේෂයෙන්ම වජිරට ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා වජිර මට ආරාධනය කරපුවාම මොන වැඩ තිබ්බත් මේකට එන්න ඕන. මොකද මම මේ කටයුත්තට ඒ වගේම වජිරගේ ඉදිරි ජීවිතයට ආශිර්වාද කරන කෙනෙක් විදියට මේ කටයුත්තට සහභාගී වෙන්න මම තීන්දුව කරා. ඒ වගේම මම ඉල්ලා සිටින අවසාන දේ තමයි කොහොම මොනවා කළත් අපි රැකගත යුතු වටිනාම දේ මනුෂ්‍යත්වය. එතනින් එහාට ගියොත් අපි මොන නම් වලින් හැඳින්වුවත් ඒ වෛද්‍යවරයෙක් කියලා කිව්වත් ඉංජිනේරුවෙක් කිව්වත් නීතිඥයෙක් කිව්වත් දේශපාලනඥයෙක් කිව්වත් ඒ මොකුණත් වැඩක් නැහැ මිනිසෙක් නොවි. ඉතින් මේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය තුලිනුත් ඒ කටයුතු ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා වජිරලට සියලු ශක්තිය ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.